හරි නේ ළමයි මං චුට්ටක් පරක් වුණාද මේ පටන් ගන්න. අපි ඉක්මනින් ආඩම් පටන් ගමු ඒකින්ද. හරි. අදත් පටන් ගන්නවා අලුත් පාඩමක්. ලියා ගන්න මාතෘකාව ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා කියලා. ආහාර හා බැඳුණු අන්තර්ක්‍රියා. හරි ළමයි. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ පරිසරයේ ඉන්න විවිධ සත්තු විවිධ ආහාර ගන්නවානේ. සත්තුන්ගේ ආහාර විවිධයි. මේ දැන් අපි ගත්තොත් ගවයා නැත්නම් හරකා තනකොළ කනවා. නේද? එළුවා තනකොළ කනවා. ඊට පස්සේ අපි ගත්තොත් ගහක ඉන්න දලඹුවෙක් ශාක පත්‍ර ආහාරයට ගන්නවා. නේද? මදුරුවා ලේ බොනවා මිනිස්සෙක්. සමනලයා මල් පැණි බොනවා. මේ විදිහට අපේ පරිසරයේ ජීවත් වෙන සත්තු ගන්න ආහාර විවිධයි. ඔයගොල්ලෝ දැකලා ඇති මේ විදිහට විවිධ සත්තු ගන්න ආහාර. ඔයගොල්ලන්ට මේ පාඩමේ පොඩි වැඩක් තියෙනවා මුලින්ම කරන්න. මේව ලියන්න ඉස්සෙල්ලා අපි ඒක ලියාගෙනම කතා කරමුකෝ. මේව ලියන්න. ඔබගේ ගෙවත්තේ දැකිය හැකි සතුන් ලයිස්තුවක් ලියන්න. ඔබගේ ගෙවත්තේ දැකිය හැකි සතුන් ලයිස්තුවක් ලියන්න. අනතුරුව එම සතුන් ගන්න ආහාර ඊට ඉදිරියෙන් ලියන්න. එම සතුන් ගන්න ආහාර ඊට ඉදිරියෙන් ලියන්න. කියන්න. වගුව ලියා ගන්නද? ඔව් මේ වගුව අඳින්න. මෙහෙම වගුවක් ඇඳ ගන්නකො පල්ලෙහින් වහන්න එපා. මේ පල්ලෙහා මේ වගුව වහන්න එපා. මේ විදිහේ වගුවක් ඇඳ ගන්න. සර් වගුව සම්පූර්ණ කරන්නද? මොකද්ද මේ? වගුව සම්පූර්ණ කරන්නද? ඔව් වගුව පුරවන්න. දැන් උදාහරණයක් විදිහට මම මේක ලියනවා. දැන් අපේ ගෙදර ඉන්නවා ලේන්. අපේ ගෙදර වත්තේ දකින්න ලැබෙන සතෙක් තමයි ලේන. එතකොට ලේනා ගන්න ආහාර. ලේන කනවා
වේයන් කනවා. වේයන් ආහාරයට ගන්න. ඊට පස්සේ ලේන තව කනවා ගස් ලැබු කනවා. මේ වගේ. ලේන වේල් කනවා ලේන ගස් ලැබු කනවා. ඊට පස්සේ මට තව එකක් ලියන්න පුළුවන්. අපේ හිතේ තියෙනවා මයිනා කනවා පණුවන්. ඒ වගේම මෙයා කනවා දහන්නේ නැත්නම් බත් කියලා කියන බත් කනවා මෙයා. ඔයා පීසි කරන ඉතුරු වෙන බත් ඒකට කනවා කුරුල්ලෝ ඇවිල්ලා අපලගන්න. මෙන්න මේ වාගේ ගෙදරට එන සත්තු ගන්න ආහාර ලයිස්තුවක් තමයි ඔයගොල්ලෝ ලියන්නේ. තව ඔයගොල්ලන්ගේ ගෙදර වත්තේ ඉන්න සත්තු ලියන්න. අපේ ගෙදර වත්තේ එනවා ලොකු කෑඳැත්තෙක්. කෑඳැත්තා. අපේ ගස්කපු ගන්න. ඊරවාණි මේ වගේ සත්තු ඉන්න පොඩි සත්තු ඉන්නවා ලොකු අය ඉන්නවා ඒක ගැටලුවක් නැහැ. ලියන්න. සර් දැන් අපි ලියනවාද මේ ඔයාලා ලියන්න ඕනේ දැන්. තව සත්තු ඔයගොල්ලෝ ලියන්නකෝ තව 3 දෙනෙක් දාලා මේකට. තව 3 දෙනෙක් යා වැඩි එපා ඔක්කොම 5ක් වෙන්න ලියන්නකෝ. හැබැයි වගු වහන්න එපා යටින් 5ක් ලියලා තියන්න. 5ක් ලියලා තියන්න. සර් ඊට පස්සේ ඉතුරු ටික අපි පුරවන්නද? ඔව් ඊට පස්සේ දැන් ඔයා තව සත්තු 3 දෙනෙක් ලියන්න. 3 දෙනෙක් ලියලා ඒගොල්ලෝ ගන්න ආහාර ලියන්න. හරි සර් right බලමු අපි. අද සොනාල් එහෙම නැද්ද? සොනාල් ඇවිල්ලා ගිහින්න කලින් ළමයි අඩුයි වාගේ නේද? මං එන්න පරක් වෙන හින්දා ආපහු ගිහින් වාගේ. හරි. මට මනුෂ්‍ය වා ලියපු වෙන එකක් කියන්න මට. ගිරවා ගන්න ආහාර බත් පළතුරු. එහෙමද ලියුවේ? පළතුරු කියලා ලියන්නද පුතේ? ලියන්න අඹ, peer එහෙම නමින් ලියන්න පළතුරු. මොනවද කන පළතුරු කියලා ලියන්න. හරි. ඊට පස්සේ චමිදු කියන්න තව එකක්. කපුටා රඹුටන්. හරි. කපුටා කපුටා මොනවද කන ආහාරය? බත් පාන් ඔව් බත් පාන් ඒගොල්ලෝ මේ ඔය පණුව ඒ වගේ දේවල් වලත් කනවා නේද? මස් මාළු ඒවත් කනවා. තෙනුති කියන්න තව එකක්. තෙනුති සමනලයා සමනලයා ආහාරය මීපැණි මල් පැණි නේද? හරි.
ඔව් ඒ වාගේ ආහාර ලියන්න පුළුවන් අපිට right දැන් මේ බලන්න මේ තියෙන්නේ ඒ වාගේ සත්තු ගන්න විවිධ ආහාර සත්වයා ඒගොල්ලන්ගේ ආහාර මේ ඇඳපු වගුවක් මේ ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙන වගුවක් ලේන peer කනවා ගිරවත් peer ගෙඩි කනවා දලඹුවක් ගෙදර ගහේ තියෙන peer කොළ කනවා නේද ඊට පස්සේ කටුස්සා දලඹුව වල්ලගෙන කනවා ගැරන්ඩියා කටුස්සව කනවා හරි ඕගොල්ලෝ ලියපු වගුවට යටින් මෙන්න මේ සත්තු ටිකක් ලියා ගන්නවා ඕගොල්ලෝ ලියපු වගුවට යටින් දැන් ඕගොල්ලෝ මේකේ ඉන්න සමහර අය ලියලා ඇති ඒ ලිව්වේ නැති ටික ලියා ගන්න ඉක්මනින් ලියාගමු මේ වගුවේ ලිව්වේ නැති ටික සර් ලියාගෙන ඒක ඉස්සරහින් තියෙන ආහාරෙත් ලියන්නද මොකද ලියාගෙන ඒක ඉස්සරහින් තියෙන ආහාරෙත් ලියන්නද ඔව් ඔව් සත්තු ටිකයි ආහාරයි දෙකම ඒ කියන්නේ අපි ලියපු වගුවට මේ ටික දාගන්න ඔයගොල්ලෝ මේකේ තියෙන ඒවා ලියලා තියෙනවා නම් ඒ ලියලා නැති ටික විතරක් ලියන්න දලඹුවා Sir, even sir, right. හරි දිවරද ඔව් සර්. හරි හරි ඔව් සර් වගුව ඉවර කරන්නද ඔව් වගු වහන්න කමන්නේ සර් තාපේ පාඩම කරේ නෑනේ ආයෙ කරමු අනිත් දවසේ ඈ මේක ඉවරලා කරමු තාපයක් තියෙනවා තව කාල ගුණයක් තියෙනවානේ ඔව් සර් අර තියෙන ගන්නකො. ඒ ගලවල ගන්න. හරි ඉවරයි නේද ආයෙ ගමයි දැන් බලන්න මේ පැත්ත ඔව් සර් දැන් මම මේ වගුව අනුව අපිට පේනවා සමහර සත්තු ශාක ආහාරයට ගන්නවා. උදාහරණයක් ගත්තොත් අපි ලේන කියන සතා. ලේන කියන සතා peeraගෙඩි ආහාරයට ගන්නවා. peeraගෙඩි. ඒතර peeraගෙඩියෙන් ආහාර යනවා මේව ලේන. peeraගෙඩිය ලේනට විතරක් නෙවෙයි ගිරවලත් ආහාර යනවානේ. ඒතර අපිට මේක සටහන් කියන්න පුළුවන් මේ. ගිරව. peeraගෙඩියෙන් ආහාර යනවා ලේනටයි ගිරවට. දලඹුවා ආහාර සඳහා යටෙනවා peer කොළම. මේ දියා ආහාරයට ගන්නවා peer කොළ. මෙන්න මේ විදිහට ශාක හා සතුන් දැන් peer ගෙඩිය peer කොළේ කියන්නේ ඒවා ශාක කොටස්නේ.
එතකොට ශාක හා සතුන් අතර ආහාර සම්බන්ධතා මේ වගුවේ අපිට පේනවා. ශාක හා සතුන් අතර විතරක් නෙමෙයි කලයි. සත්තු අතරත් ආහාර සම්බන්ධතා මේ වගුවේ පේනවා. දැන් බලන්නකෝ කටුස්ස ආහාරය ගන්න මොනවද කියන්නේ? කටුස්සට ආහාර ලැබෙන්නේ. ගලඹුවා. ඔව් කටුස්සට ආහාර ලැබෙන්නේ ගලඹුවාගෙන්. එතකොට මේක සතුන් දෙන්නෙක් අතර ආහාර සම්බන්ධතාවය. ඇටි කුකුලට ආහාර ලැබෙනවා නේද? ඇටි කුකුලා. ඇටි කුකුලට ආහාර ලැබෙනවා නේද? මේ එහෙනම් ලේනයි ඇටි කුකුලයි අතර ආහාර සම්බන්ධතාවයක් තියෙනවා. මේ විදිහට ලේනයි ආහාර ලැබෙනවා ගැරන්ඩියට. ගැරන්ඩියට මොනවද දෙන්නේ? මේක අපිට මේක ලියන්නත් පුළුවන් ගැරන්ඩියා. ගැරන්ඩියට ආහාර යනවා ලේනයි. තව කටුස්සෙන් ආහාර යනවා ලේනයි. ඉතින් මෙන්න මේ විදිහට මේ වගුවේ ළමයි තියෙනවා ජීවීන් අතර ආහාර සම්බන්ධතා. ශාක හා සතුන් අතර ආහාර සම්බන්ධතා. ලියන්නකෝ මේ දැන් ඕගොල්ලෝ මීට අමතරව ලියපු ඒවාත් ඇති මේ සම්බන්ධතා. හරි? ඉස්සෙල්ලා මේව ලියන්නකෝ යන්නේ පොඩ්ඩක්. ඉහත වගුව නිරීක්ෂණය කිරීමේදී අපාවට පරිසරයේ ශාක හා සතුන් අතර අපාවට පරිසරයේ ශාක හා සතුන් අතර විවිධ ආහාර සබඳතා පවතින බව හඳුනාගත හැකිය. විවිධ ආහාර සබඳතා පවතින බව හඳුනාගත හැකිය. එවැනි සබඳතා කීපයක් පහත පරිදි ඊතල සටහනක් මගින් දැක්විය හැක. හරි. බලන්න පුතේ මේ සටහන ලියාගෙන මම මේ නිල් පෑනෙන් ලියලා තියෙන මේ ඊතල ගහලා මේ ආහාර සම්බන්ධතා දක්වලා තියෙන මේ ආහාර සම්බන්ධතා දෙක ලියා ගන්න යටි.
හරි සර්. හරි නේද? හරි සර්. හරි. හැමෝම ඉවරද? ඉවර නැති කෙනෙක් ඉන්නවනම් කියන්නේ ඉවර නැති කෙනෙක්. හරි. එහෙමනම් ලියන්නේ යටින් තරුවක් දාලා ඉහත වගුවේ සතුන් අතර අතරද ආහාර සබඳතා ගැටිය හැකි අතර එවැනි ආහාර සබඳතා කීපයක් කීපයක් පහත පරිදි දැක්විය හැක. සෝක ඇඳ ගන්නද? ඔව් මේ සටහන් තුනක් ඇඳ ගන්න යටින්. දැන් මම මේ ඇඳපු සටහන් තුනක්. අපි මේ සටහනින් ඊතලෙන් පෙන්නලා තියෙන්නේ ආහාර කාගේ ඉඳන් කාටද යන්නේ කියලා. දලබුවගේ ඉඳන් ආහාර යනවා කටුස්සට. කටුස්සගේ ඉඳන් ආහාර යනවා ගැරන්ඩියට ඇටි කුකුලට. නේද? ලේනගේ ඉඳන් ආහාර යනවා ඇටි කුකුලා ගැරන්ඩිය කියන අය. හරි. හරි සර්. මදුෂා හරිද?
හැමෝම ඉවරද? මට ඉවර නැති එක්කෙනෙක් ඉන්නව නම් කියන්න. ඉවර නැත්තම් කියන්න. ඉවරයි සර්. ඉවර නැතිනම් තව වෙලාව ඕන නම් කවුරු හරි කියන්න. හරි. දැන් එතකොට මේ අපිට පැහැදිලි ළමයි පරිසරයක ජීවීන් අතර ජීවීන් කියලා කිව්වේ ශාක හා සතුන් අතර ආහාර සඳහා සම්බන්ධතා ඇති වෙනවා. ශාක හා සතුන් අතර ආහාර සඳහා සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම සත්තු අතරත් ආහාර සඳහා විවිධ සම්බන්ධතා ගොඩනැගෙනවා. දැන් මේ වගුවේ ඉන්න නැත්නම් අපි මේ දැන් වෙනම ලියපු ආහාර සම්බන්ධතා ඔක්කොම එකතු කරලා ලියන්න පුළුවන්. මේ බලන්න මම ලියන හැටි. අපි ශාක සතුන් අතර තියෙන සම්බන්ධතාවයි සතුන් අතර තියෙන සම්බන්ධතාවයි ඔක්කොම එකතු කරලා මම තනි සටහනක් ලියනවා. මොකද බලන්න මම ලියන්නේ. ඔයගොල්ලන්ට ඊට පස්සේ තනියම එකක් මම ලියන්නේ. ඉන්න මේක බලා ගන්න තියෙන්නේ. මේ වගුවේ ඉන්න ඔක්කොම අයගේ ආහාර සම්බන්ධතා මම මෙන්න මේව ලියනවා. මේකේ peer ගෙඩි peer වල මම ලියනවා peer ශාකය. peer ශාකය. බලන්න peer ශාකයෙන් peer ගෙඩි කනවා ලේනවා. ඒ කියන්නේ peer ශාකයෙන් ආහාර යවනවා ලේනවා. ලේනවා. මේ ඊට පස්සේ peer ගෙඩි කනවා තව එක්කෙනෙක් ගිරවා. ඒකට අපි peer ශාකයෙන් මොන ගිරවා. තව එක්කෙනෙකුට යනවා peer ශාකයෙන්. මේ peer කොළ කරනවානේ දවල්වා. එතකොට දවල්වාට යනවා. ඊට පස්සේ බලන්න දලුවගෙන් ආහාර යනවා මම මේ පැත්තෙන් බලන්නේ වගේ දලුවගෙන් ආහාර යනවා කාටද කටුස්සට එවනම් මම මෙහිම දලුවගෙන් ඉස්සරහට යනවා කටුස්සගෙන් ආහාර යනවා ගැරන්ඩියක් එවනම් මම දැන් කටුස්සගේ තව ටිකක් මේ පැත්තට දික් කරලා මේ මයින් කලයක් ගැරන්ඩියක් කියලා ලියනවා ගැරන්ඩියා ඊට පස්සේ ලේනගින් ආහාර යනවා ලේනගින් ආහාර යනවා ගැරන්ඩියට එහෙම නම් මට පුළුවන් ලේනගින් නම් ඉරක් ගන්න නේද ගැරන්ඩිය කටුස්සගෙන් ආහාර යනවා ඇටි කුකුලට එහෙම නම් දැන් මේ තව එක්කෙනෙක් මේක ඇතුළට දාන්න ඕනේ ඇටි කුකුල අපි ලියලා නැහැ ආවනේ කටුස්සගෙන් ආහාර යනවා කාටද ඇටි කුකුලට ඇටි කුකුලා කොන්න මම ඊතලයට යනවා කටුස්සගෙන් දැන් ආහාර යනවා ඇටි කුකුලට ඊට පස්සේ ලේනකින් ආහාර යනවා ඇටි කුකුලට ලේනකින් උත් ආහාර යනවා ඇටි කුකුලට දැන් බලන්න මම මේ වගුවේ මේ දීලා තියෙන ඔක්කොම ආහාර සම්බන්ධතා තනි සටහනකින් හදන්න උඩින්ම තියෙනවා peer ගෙඩි වලින් peerට යනවා නේද මම මේ සම්බන්ධතාව වලට පැහැදිලිව අඳුර ගන්න අංක දානවා ලේනකින් ආහාර peer ගෙඩි වලට යනවා ඒ කියන්නේ වගේ පළවෙනි තීරෝන්න මම මේ සටහනෙන් ගන්නවා කියන්නේ පළවෙනි peer ගෙඩි වලින් දිවට ආහාර යනවා දෙවෙනි තීරුවේ ඔන්න මේ සම්බන්ධතාවය තුන්වෙනි එක peer කොළ වලින් තව දලුවට යනවා තුන්වෙනි ආහාර සම්බන්ධතාවයක් තියෙනවා ඊට පස්සේ දලුවගෙන් කටුස්සට යනවා දලුවගෙන් කටුස්ස හතරවෙනි එක මෙතන පහ කටුස්සගෙන් ගැරන්ඩියට එනම් මෙන්න 6 ඊට පස්සේ 7 ලේනගෙන් ගැරන්ඩියට මේක අංක 7 8වෙනි එක කටුස්සගෙන් ඇටි කුකුලට මෙන්න 8 ඊට පස්සේ 9වෙනි එක ලේනගෙන් ඇටි කුකුලට මෙන්න 9 බලන්න මාස්ටර්තරේ මේ සියලුම ආහාර සම්බන්ධතා තනි වගුවක දැම්මා හරි සර් පහළ වෙන මෙන්න මේ සර් පහ නැහනේ මොකද පහ නැහැ පහ මොකද්ද 1 2 3 4 5
කටුස්සගෙන් ගැරවියන්නේ තියෙනවනේ. සර් ඒක 6 ලියලා තියෙන්නේ 5 ලියන්න ඕනේ ඒකට. උඩ වෙන එකක් තියෙනවද වගේ? එහෙම කියන්නේ. වගේ උඩට ගිහින්ද? ලේනා පෙරගේ තියෙනවනේ. පහ මොකද මේ කියන්නේ? 1 2 3 4 5 ගැරන්ඩියා කටුස්සා. කටුස්සගෙන් ගැරන්ඩියට යන්නේ. තියෙනවද? මට කියන්න චුට්ටක් නැති එක මොකක්ද කියලා වුණා? මොකක්ද ගැටලුවක් තියෙනවද? දැන් කොහොමද නෑ සර්. මොකක්ද එක? නෑ සර්. මේ අවුලක් නෑ නේද? නෑ සර්. කවන්නේ හරි. අවුලක් කවන්නේ. දැන් මෙන්න මේ විදියට පරිසරයක ඉන්න සියලුම ජීවීන් අතර ආහාර සම්බන්ධතා නිරූපණය කරලා අඳින මෙන්න මේ වාගේ සටහනකට අපි කියනවා ආහාර ජාලයක් කියලා. පරිසරයේ වාසය කරන සියලුම ජීවීන්ගේ ආහාර සම්බන්ධතා දක්වන මේ වාගේ සටහනකට මේක ඩැලක් වාගේ ජාලාකාර කියන්නේ ඒකයි. මේ වාගේ සටහනකට අපි කියනවා ආහාර ජාලයක් කියලා. කවුරුත් දාලා යටින් ලියන්නකො මෙහෙම. මේක අඳින්න එපා දැම්ම. මෙහෙම ලියන්න. සර් කියන්න. ඉහත අඳින ලද ඉහත අඳින ලද ජීවීන් අතර දැකිය හැකි ආහාර සබඳතා සියල්ල ලියා දක්වන්න. සියල්ල පහත පරිදි පාත පරිදි තනි සටහනකින් දැක්විය හැක. පාත පරිදි තනි සටහනකින් දැක්විය හැක. දැන් අනිමු මේ සටහන. පාත පරිදි තනි සටහනකින් දැක්විය හැක. දැන් අඳින්න මේ සටහන. මේක අඳගන්නද? මේක අඳගන්නද සර්? ඔව් ඇඳ ගන්න ඕනේ.
සර් ඉවරයි. ඉවරයි සර්. සර් හරි. හරි හරි. හැමෝම ඉවරද? ඔව් සර්. ඉවරයි සර්. ඔව් සර්. ඉවරයි සර්. right දැන් මේ තියෙන්නේ අපි ඔය ඇඳපු සටහනම තමයි. නේද? එතකොට දැන් මේ වාගේ සටහනක අපි මොකක් කියලාද කියන්නේ? ආහාර ජාලයක් කියලා අපි කියනවා නේද? හරි. තරුවක් දාලා යටින් ලියන්නකෝ. තරුවක් දාලා යටින් ලියන්න. මෙවැනි සටහනක් හඳුන්වන්නේ ආහාර ජාලයක් යනුවෙනි. මෙවැනි සටහනක් හඳුන්වන්නේ ආහාර ජාලයක් යනුවෙනි. ආහාර ජාලයක් මගින් සර් ආයතර ලකුණක් දාලාද ඒකටමද? ඒකටම ලිව්වත් කමක් නැහැ. නැත්නම් ඕනනම් වෙනම තරු ලකුණක් දාලා ලියන්න. ආහාර ජාලයක් මගින් පරිසරයේ ජීවීන් අතර ආහාර සබඳතා නිරූපණය කරනු ලැබේ. හරි. හරි පුතේ. දැන් මම ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් දෙනවා. ඕගොල්ලෝ තනියම ආහාර ජාලයක් අඳින්න ඕනේ. මං කියන ආහාර ජාලය අඳින්නේ හැබැයි. ඇඳලා මේ අපි බලමු අඳින ඕගොල්ලෝ අඳිනේවා මොනවාගේද කියලා කොහොමද කියලා මොනවද අඩුපාඩු කියලා බලමු. හරි එහෙනම් ලියා ගන්නකො ප්‍රශ්නේ වියම. කියන්න සර්. ඔව්. ඔබගේ ගෙවත්තේ දැකිය හැකි
ආහාර ජාලයක් අඳින්න. ඔබගේ ගෙවත්තේ දැකිය හැකි ආහාර ජාලයක් අඳින්න. හරි. දැන් ඕගොල්ලන්ගේ ගෙවත්තේ දකින්න පුළුවන් ආහාර ජාලයක් ඇඳලා වීඩියෝ එක ඔන් කරලා පෙන්නන්න. ඒතර මම එක එක්කිනාගේ අපිට පුළුවන් බලන්න. අපේ ගෙවත්තට එන සත්තුන්ගේ ආහාර ජාලයද ශාක දෙගොල්ලම ඉන්න ඕනේ. කියන්න අමතක වෙච්ච පොඩි කාරණයක් මේ බලන්නකෝ. චූට්ටක් ඉන්න මේක බලන්න. අඳින්න දෝ පොඩ්ඩක් ඉන්න. දැන් පුතේ මේ හැමතිස්සෙම ආහාර ජාලයක් පටන් ගන්න ශාකයකින්. මේ බලන්න. ශාකයෙන් තමයි පටන් ගන්න. ආහාර ජාලයක් හැමතිස්සෙම පටන් ගන්න ඕනේ ශාකයකින්. මේ ශාක තමයි ආහාර නිපදවන්නේ. ඒ නිපදවන ආහාර අනිත් සත්තුන්ට ගමන් කරනවා. මේ පේර ශාකයෙන් ලේනට ආහාර යනවා. ඒ ගියපු ආහාර ලේන හරහා ඇටි කුකුලටයි ගැරන්ඩියටයි යනවා. පේර ශාකයෙන් දලබුවට ආහාර යනවා. දලබුව හරහා කටුස්සට ඇටි කුකුලට ආහාර යනවා. ඔව්. පෙර ශාකයේ මේ ශාකයකට තනකොළ ගන්න බැයි. පුළුවන්. දැන් ඕගොල්ලන්ගේ පේර ශාකයේ ඕනේ නැහැ, පොල් ගහ ඕනේ නැහැ, එහෙම ඕනේ නැහැ. ශාක කියලා කිව්වත් හරි නැත්නම් තනකොළ කියලා කියන්නේ. එහෙමත් කමක් නැහැ. ගෝයම් ශාකය අන්න එහෙම නමින් කියන්නත් පුළුවන්. කොහෙන් හරි පටන් ගන්න ඕනේ කොහෙන්ද ශාකයකින්. ඒක අනිවාර්යයි ඈ. හරි. අපි ඒක පස්සේ සටහනක් දාගමු ওই ජාලය ඇඳලා ඉවරලා. හරි එහෙමනම් ඒ විදියට අඳින්න. අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ ශාකයකින්. right. මම දෙන ඕගොල්ලන්ට විනාඩි 5ක් විතර ලියන්න. මේ විදියට ළමයි අඩුම ගානේ මෙතන දැන් ඉන්නවනේ සත්තු ශාක කීයක් ඉන්නවද? ශාක 1යි. සත්තු ඉන්නවා 6ක්. දැන් මේකම අඳින්න එපා. එතකොට සත්තු 6 දෙනෙක් ඕනේ. අඩුම ගානේ සත්තු 6ක්වත් ඕනේ. ඊට වඩා වැඩි එකක් අඳින්න. ඉවර වෙච්ච එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න එයාගේ එක අපි පෙන්නමු අනිත් අය ලියනකම්. ඉවරයි සර්. හරි. ඔයයි කැමරාව ඔන් කරලා පුතේ පෙන්වන්න. අනිත් අයට පුළුවන් නම්. බලන්න ඕගොල්ලන්ට මෙයාගේක පේනවා ඇති මං හිතන්නේ දැන්.
චූට්ටක් කරවලයි වගේ. අටුස්සා පූසා මේ මැද ඉන්නේ කවුද? තනකොළ වලින් එන්නේ මැද කාටද? තනකොළ පෙත්ත. තනකොළ පෙත්ත ඊට පස්සේ කටුස්සට යනවා පූසට එනවා නේ. තනකොළ පෙත්තෙන් පූසට යනවා. මේ පැත්තෙන් කවුද එන්නේ තනකොළ වලින්? දලඹුවා. දලඹුවට නේ. දලඹුවෙන් යනවා පල්ලෙහාට කාටද? කුරුල්ලට. කුරුල්ලත් ආයේ පූසට එනවා. රයිට්. හොඳයි ඈ ඒක. 1යි 2යි 3යි 4යි 5යි. තනකොළත් එක්ක 6යි නේ. සත්තු. තව කීප දෙනෙක් සත්තු දාන්න. අවුලක් නැහැ මේක හරි. වැරද්දක් නැහැ. හරි. රයිට්. අපි බලමු වෙන එක්කෙනෙකුත්. විශ්ව ඇති හරි. තව කවුරු හරි ඉවර එක්කෙනෙක් පෙන්වන්න අපිට. ඉන්න බලන්න විශ්වගේ වීඩියෝ එක. විශ්වගේ මේ ශාක කුරුල්ලාද මේ කවුද? වී කුරුල්ලානේ. වී කුරුල්ලාගෙන් එනවා කටුස්සට, කටුස්සෙන් එනවා ගැරන්ඩියට. ඊට පස්සේ මේ පැත්තෙන් එන්නේ කවුද? තන්නකොළද? ශාක වලින් එනවා මේ මැද කවුද? එළුවාද? ශාක දලඹුවා මේ පොතේ දින කණි ශාක වලින් කුරුමිනියටයි මේ එළුවටයි දලඹුවටයි යනවා. ඔව්. දලඹුව කුරුල්ලට යනවා. හරි. දැලක් වාගේ වෙන්න ඕනේ. හැම පැත්තටම ඊතලේ යන්න ඕනේ. දැන් ශාක වලට ආපහු යන්න බෑ. ශාක වලින් පටන් ගත්තාම ඊතල හැම පැත්තටම යන්න ඕනේ. බලන්න පෙන්වන්න ආයෙසරයක්. හරි. කුරුල්ලා කටුස්සා ගැරන්ඩියා රයිට්. ඇද පුතේ? ඔකාගරි පෙන්නනවද? අසෙන් පුතා අනිත් පැත්ත ඇරිලා. අනිත් පැත්ත හැරිලා සර්. ඔව්. දැන් හරිද? හරි චුට්ටක් පිටිපස්සට කරන්න. තව ටිකක් පිටිපස්සට කරන්න. හරිද? තව ටිකක් ගන්න, තව ගන්න. පොඩ්ඩයි පේන්නේ, අග හරි විතරයි පේන්නේ. තව පිටිපස්සට ගන්න පොත. ඈතට ගන්න, ඈතට. කැමරාවෙන් ඈතට ගන්න. හරිද? නෑ, පේන්නේ නෑ. තව ඈතට ගන්න කැමරාවෙන්. ඔයා බලන්නකෝ ඔයාගේ කැමරා එකේ පේනවද කියලා. ඔයාගේ කැමරා එකේ පේන විදිහට පිටිපස්සට ගන්න. තව ටිකක් පස්සට ගන්න ඕන උතේ. හරි සර්. පොත උඩට උස්සන්න. දැන් ඔයාගේ මේ ඩිස්ප්ලේ එකේ ඔයාගේ විවේකෙත් ඔයාලට පේනවනේ. කියන්නු. ඔයාගේ වටික මට කියන්න. වීශාකයෙන් ඔව්. මේ කොයම් මැස්සට යනවා. තව පලා මැස්සට යනවා. ගිරවට්ට යනවා. ඔව්. ඊට පස්සේ කොයම් මැස්ස බත් කූරට යනවා. හා. පලා මැස්සත් බත් කූරට යනවා.
ඊට පස්සේ බත් කූර ඇටි කුකුල්ලට යනවා. ඔය කණා මැස්ස කියන්නේ කලා මැදිරියටද? නෑසේ පලා මැස්සා. තනකොළ පෙත්තා. නෑසේ පලා මැස්සා. හරි හරි. ඊට පස්සේ බත් කූර යනවා ඇටි කුකුලට. ආ. ඇටි කුකුලයි ගිරවයි දෙන්නම යනවා කබරයට. හරි හරි. හරි ඈ රයිට්. තව කවුද? ඉවර එක්කෙනෙක් පෙන්වන්න කැමති නම් හරි. right. තරුවක් දාලා ලියන්න යටින් මෙහෙම. ඔයගොල්ලෝ යන්න දෙක යටින්. ලියන්න මෙහෙම සෑම විටම ආහාර ජාලයක් ආරම්භ වන්නේ සෑම විටම ආහාර ජාලයක් ආරම්භ වන්නේ ශාකයකිනි ආහාර ජාලයක් ආරම්භ වන්නේ ශාකයකිනි. සර් මට හරියට අහුන්නේ ආයි කියන්නකෝ. ආහාර සෑම විටම ආහාර ජාලයක් ආරම්භ වන්නේ ශාකයකින්ය. ආහාර ජාලයක් ආරම්භ වන්නේ ශාකයකින්ය. ආයෙ තව තරුවක් දාලා ලියන්න යටින්. පරිසරයේ ජීවත් වන සතුන්ට අවශ්‍ය ආහාර නිපදවන්නේ ශාක විසින්ය.
නිපදවන්නේ ශාක විසින්ය. එබැවින් ශාක නිෂ්පාදකයින් ලෙසද හැඳින්වේ. ශාක නිෂ්පාදකයින් ලෙසද හැඳින්වේ. අපි ශාක වලට කියනවා නිෂ්පාදකයෝ කියලා. ශාක ආහාර නිපදවනවා. ඒක නිසායි නිෂ්පාදකයෝ කියලා කියන්නේ. හරි. හොඳයි පුතේ ඊට පස්සේ ලියන්න මාතෘකාව සතුන්ගේ පෝෂණ ක්‍රම කියලා. සතුන්ගේ පෝෂණ ක්‍රම. සතුන්ගේ පෝෂණ ක්‍රම. සතුන්ගේ පෝෂණ ක්‍රම කියලා මාතෘකාව ලියන්න. මොකද්ද පෝෂණය කියලා කියන්නේ? පෝෂණය කියලා කියන්නේ ආහාර ලබා ගන්න එක. දැන් ඔයගොල්ලෝ විශ්ව මයික් එක ඔන් වෙලා වාගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න නැත්තම් ඔෆ් කරලා ගියා ගන්න ළමයි. හරි. එතකොට මේ පෝෂණය කියලා කියන්නේ ආහාර අවශ්‍යතා සපුර ගන්න එක. දැන් ඕගොල්ලන්ට ළමයි පොඩි පන්තිවල පහේ පන්තියට යනකම් පෝෂණය දුන්න නේද අම්මලා අරගෙන එනවා දවසක මේ කෑම අරන් එනවා ඉස්කෝලේට. ඒකට කිව්වෙත් පෝෂණය කියලා. ඒතර මේ වචනේ පාවිච්චි කරන්නේ ඒකයි. පෝෂණය කියන්නේ ආහාර අවශ්‍යතා සපුර ගන්න. ජීවියේ ආහාර අවශ්‍යතා සපුර ගන්න එකට අපි කියනවා පෝෂණය කියලා. සත්තු ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගන්න විවිධ ක්‍රම තියෙනවා. සත්තුන්ගේ විවිධ පෝෂණ ක්‍රම තියෙනවා. ළමයි සත්තු ගන්න ආහාර පදනම් කරගෙන අපි ඒගොල්ලෝ කාණ්ඩ 3කට වෙන් කරා. සත්තු ගන්න ආහාර පදනම් කරගෙන ඒගොල්ලෝ අපිට පුළුවන් කාණ්ඩ 3කට වෙන් කරා. බලන්න ඉස්සෙල්ලාම මේ පළවෙනි රූප සටහන් ටිකේ තියෙන්නේ මොනවද කියලා. ආවෙක් ඉන්නවා, තනකොළ පෙත්තෙක් ඉන්නවා, එළුවෙක් ඉන්නවා, හරකෙක් ඉන්නවා, තව ඉන්නවා අලි දෙන්නේ නේද? එතකොට මෙන්න මේ රූප කට්ටලේ ඉන්න සත්තු ආහාරයට ගන්නේ ශාකමය ද්‍රව්‍ය විතරයි. ශාකමය ද්‍රව්‍ය විතරයි. අන්නේ ශාකමය ද්‍රව්‍ය පමණක්. ශාකමය ද්‍රව්‍ය පමණක් ආහාරයට ගන්න සතුන්ට අපි නමක් කියනවා. මොකක්ද කියන්නේ? ශාක භක්ෂක සතුන් කියලා. ශාක භක්ෂක සතුන් කියලා කියනවා. ඊට පස්සේ දෙවන කුප්පකර්තනේ ඉන්නයි බලන්න. දෙවන කුප්පකර්තනේ ඉන්නේ කොටියෙක් ඉන්නවා, රාජවෙක් ඉන්නවා, සිංහෙක් ඉන්නවා, සර්පෙක් ඉන්නවා, වෘකෙක් ඉන්නවා. ඔගොල්ලෝ දන්නවා මේ සත්තු ටික ආහාරය ගන්නේ මාංශමය ආහාර විතරයි.
पर මාංශමය ආහාර විතරක් ආහාරයට ගන්න එකක් කියනවා මාංශ භක්ෂක. මාංශ භක්ෂක කියන්නේ කාටද? මාංශමය ආහාර. මස් කන කියලා ඕනේ. උදාහරණයක් විදියට දැන් ඉන්න ළමයි හිතන්නකො මේ කිනිතුල්ලා බල්ලව හපලා කන්නේ නැහැ නේද? කිනිතුල්ලා මොකද්ද කරන්නේ? ලේබුණා නේද? එතකොට ලේබුණා නම් ඒගොල්ලෝ මාංශ භක්ෂකයි. දැන් සමහර වෙලාවට අපි කියනවා මස් කන සතුන් කියලා. ඒතකොට මස් කන්නම ඕනේ නැහැ. මාංශමය ආහාර කියපුවාම ලේබුණු කට්ටිය මේ මාංශ භක්ෂක. දැන් තව උදාහරණයක් ගන්නයි අපිට සමනලයක්. සමනලයා ආහාරයේ මල් පැන්. ඒතකොට මල් දැන් අපි ශාක භක්ෂක කියන්නේ කවුද කියලා අහපුවම කියනවා අපි ශාක කන කට්ටිය. ඒතකොට සමනලයා ගස්වල කොළ එහෙම කන්නේ නැහැ. හැබැයි යාගේ ආහාරය ශාකමය ආහාරය. මල් පැන්. එපමණ ඒ විදිහට උත්තර ලියන්න. ශාක භක්ෂක කියන්නේ ශාකමය ආහාර ගන්න අය. මාංශ භක්ෂක කියන්නේ මාංශමය ආහාර පමණක් ආහාරයට ගන්න අය. ඒ වගේම තුන්වෙනි සෙට් එක කපුටා කුකුලා කැරකොට්ටා ඌවා වලා මේ කට්ටිය ශාකමය ආහාරයි සත්වමය ආහාරයි දෙකම ගන්න. ඒ වගේම එකක් කියනවා මාංශනේ මොකක්ද කියන්නේ? සත්ව භක්ෂක කියලා කියනවා. මේ එහෙමනම් ලබා ගන්න ආහාරයේ පදනම් කරගෙන අපිට සතුන් කාණ්ඩ තුනකට වර්ග කරන්න පුළුවන්. හරි? හරි සතුන්ගේ පෝෂණ ක්‍රම කියලා ලියලා මෙහෙම ලියන්න. අපාවට පරිසරයේ ජීවත් වන අපාවට පරිසරයේ ජීවත් වන සතුන් ගන්නා ආහාර පදනම් කරගනිමින් සතුන් ගන්න ආහාර පදනම් කරගනිමින් සතුන් කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැක. කාණ්ඩ තුනක් යටතේ වර්ග කළ හැක. එක ශාක භක්ෂක සතුන්. කෙටි මාතෘකාවක් විදියට ලියන්න. ශාක භක්ෂක සතුන්. හරි සර්. හරි. ඒ යටතේ ලියන්න යටින් ශාකමය ආහාර පමණක් ආහාරයට ගන්නා සතුන් ශාක භක්ෂක සතුන් නම් වේ. ශාක භක්ෂක සතුන් නම් වේ.
ඊළඟ අංක 2 මාංශ භක්ෂක සතුන්. මාංශ භක්ෂක සතුන් ලියන්න යටතේ මාංශමය ආහාර පමණක් මාංශමය ආහාර පමණක් ආහාරයට ගන්නා සතුන් මාංශ භක්ෂක සතුන් නම් වේ. මාංශ භක්ෂක සතුන් නම් වේ. හරි සර්. ඊළඟ අංක 3 සර්ව භක්ෂක සතුන්. සර්ව භක්ෂක සතුන් සර්වභක්ෂක සතුන් යටින් ලියන්න ශාකමය ආහාර හා ශාකමය ආහාර හා මාංශමය ආහාර යන මාංශමය ආහාර යන දෙකම මාංශමය ආහාර යන දෙකම ආහාරයට ගන්නා සතුන් ආහාරයට ගන්නා සතුන් සර්ව භක්ෂක සතුන් නම් වේ. හරි සර්වභක්ෂක සතුන් නම් වෙන්නේ රයිට් එහෙමනම් ඕගොල්ලෝ දැන් මට මෙහෙම වැඩක් කරන්න ඕනේ ලියන්නකෝ ප්‍රශ්නයක් ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ වගුවක ලියන්නේ හරි මෙහෙමයි ලියන්නේ ප්‍රශ්නේ ලියලා අපි මේ දාන්න ඕනේ WhatsApp group එකට දාන්න උත්තර ටික ෆොටෝ එකක් ගහලා දාන්න උත්තරේ හරි ඒ කියන්නේ මෙහෙම ලියන්නකෝ ප්‍රශ්නේ ශාක භක්ෂක මාංශ භක්ෂක හා සර්ව භක්ෂක සතුන් ශාක භක්ෂක මාංශ භක්ෂක හා සර්ව භක්ෂක සතුන් 10 බැගින් ලියන්න
10 බැගින් ලියන්න. හරි. වගුවක් ඇඳලා උඩින්ම ලියන්න ශාක භක්ෂක මාංශ භක්ෂක සර්ව භක්ෂක කියලා ලියලා 10 ගානේ ලියලා ෆොටෝ එකක් අරගෙන දාන්න WhatsApp group එකට දාන්න. හරි. එහෙමනම් අපි අනිත් දවසේ පාඩමේ ඉතුරු ටික කතා කරමු. right. එහෙමනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි නවත්වනවා පාඩම තමයි මෙතනින්. සුබ සන්ධ්‍යාවක් සර්. හරි. thank you sir 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 sir ආයි පන්ති තියෙන කවදද මැසේජ් එකක් දාන්න. ඉතින් සම්දනේ කොහොමදත් අපි තියෙන දවස